තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම උපතින් ලැබුණු ජීවිතය අපි ජීවත් කරන්නට උත්සාහ කරනවා. මරණය ලංවන තුරුම මරණ හැඟීමක් අනියත බවක් දැනෙන තුරුම සමහර වෙලාවට අපි ජීවිතානන්දයෙන් කටයුතු කරනවා විනා අරමුණු සාධනය කරගන්නට එතරම් කල්පනා වෙන්නේ නැහැ. නමුත් මේ ගත වුණු කාලය සහ ගත වෙන කාලය පින්වතුනි අපිට ජීවිතයට අරමුණක් අවශ්‍යයි. ජීවිතය පිළිබඳව නැවත නැවත සිතා බැලීමක් අවශ්‍යයි කියා ඊටාම නිවැරදිව ප්‍රායෝගිකව උගන්වපු කාල සමයක්. ඉතින් ඒ නිසා මේ අපිට කියලා දුන්නු පාඩම සාරාංශ කොට ගත්තොත් නොපමාව හිතන්න අද දවස ඔබේ දවසේයි හිතන්න අදින් මතු හෙට දවසකට සැලසුම අදම සකසන්න කියනවා වගේ පණිවිඩයක් අපට ඇහිමින් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ඇහෙන පණිවිඩයට අනුගත වෙන්නට ධර්මානුකූල ජීවිතයේ සාරය ගවේෂණය කරන්න ඔබට උදව් කරන වැඩසටහනයි සාර ගවේෂී වැඩසටහන. මාලිගාවත්ත සුධර්මාරාම වාසී රාජකීය පඬිත පූජ්‍යපාද අසලක සීලවිමල ස්වාමීන් වහන්සේ ඊටාම ගෞරවයෙන් නමස්කාර පූජා පෙරදරිව පාදාභි වන්දනෙන් යුතුව සාදුකාර දෙමින් පිළිගන්නට අවසර පතනවාදත් වෙනද වගේම සාකච්ඡාවකට. හම්දුරනේ අද අපි යොදාගන්න මාතෘකාව තමයි සිත සනසන භාවනාව. භාවනාව කියන හැඟුම ඊටාම ශාන්තිදායක දැනුම් පරිසරයක් අපට උදා කරනවා භාවනාව පිළිබඳව දැනුවත් කෙනාට. හැබැයි මං හිතනවා ඔබ වහන්සේ අපට මේ දැනුවත් නොදැනුවත් හැම දිනාම අරමුණු කරගනිමින් බුදුහාමුදුරුවෝ භාවනාව වෙනුවෙන් දීපු උත්තර වටිනාකම පිළිබඳව මුලින්ම පැහැදිලි කළ දේවි කියලා අවසරයි හම්බුනේ. තෙරුවන් සරණයි. අද සාර ගවේෂී නරඹන පින්වත් ඔබ හැම දිනාටම වජිර මහත්තයා බුදුරජාණන් වහන්සේ භාවනාව පළවෙනි වතාවට හොයාගත්ත කෙනා නෙමෙයි. සමකාලීන ಭಾರತೀಯ ඉගැන්වීම් වලට භාවනාව අලුත් දෙයක්ුත් නෙමෙයි. භාවනාව මුල් බැහැගෙන තිබුණා ಭಾರತೀಯ කියවීම් වල. ඒකට ಭಾರತයේ හිටපු ওই ශ්‍රමණ කණ්ඩායම් ඔක්කොම භාවනාව පැත්ත හුරු කළා. ඒ නිසා උන්වහන්සේ පළවෙනි වතාවට භාවනාව හොයාගත්තා කිව්වොත් ඒක ඇත්ත කතාවක් නෙමෙයි, ඒක බොරුවක්. ඒකට හේතුව තමයි ආජීවකයෝ, පරිබ්‍රාජකයෝ, නිගණ්ඨයෝ, ජටිලයෝ මේ කණ්ඩායම් ඉතාම හොඳින් භාවනාව පුහුණු කරලා තිබුණේ. ඒ නිසා තමයි උන්වහන්සේ එදා කෙස්සටිය කපලා දාලා ගඟෙන් එහා පැත්තේ දුර්ගේශ්වරී වලට ගිහින් සමහර ශ්‍රමණ කණ්ඩායම් ඔස්සේ ධර්මයේ පුහුණු කරන්නේ. ඒකට මේ පුහුණු කරද්දී උන්වහන්සේ පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ වගේ ධ්‍යාන සමාපත්තිත් උපදවගෙන තිබුණා. ඒ වගේම අෂ්ට සමාපත්තිත් උපදවගෙන තිබුණා. ඒ කියන්නේ භාවනාව තිබිලා තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ නමක් භාවනාව උන්වහන්සේ පුහුණු කරපු භාවනාව තුළ අවසානයේ උන්වහන්සේ අත්දකින්නවා මේ මම හිතන නිවීම මේ භාවනාවේ නෑ කියලා. ඒ නිසා භාවනාවෙන් ලබන්න පුළුවන් ඉහළම අධිගම තත්ත්වයන් අතරට උන්වහන්සේ ආසවක්කේ ඥානය කියලා අලුත් ඥානයක් එකතු කරන. ඇතරම් බුදුරජාණන් වහන්සේ ඒක තමයි කරන්නේ. නිවන කරා යන ශ්‍රාවකයෙකුට භාවනාවෙන් තොරව වැඩපිළිවෙලක් නැහැ. ඒකට හේතුව තමයි පළවෙනි එක තමයි බුද්ධ ශ්‍රාවකයෙකුට සුතමේ ඥානයක් තියෙන්න ඕනේ. ඒ සුතමේ ඥානය අපි හදාගන්නේ මේ බණ අහලා මේ ඔක්කොම සුතමේ ඥානය. ඊට පස්සේ කියවලා ලබා ගන්න දැනුමත් සුතමේ ඥානයේ පැත්තට තමයි කතා කරන්නේ. ඒතර කියවලා ධර්ම ශ්‍රවණය කරලා අපි දෙදෙනා අතර ඇති වෙන මේ සාකච්ඡාව හරහා ලබා ගන්න ඔක්කොම දැනුම එකතු කළොත් ඒකතු කරපු දැනුම අයිති වෙන්නේ සුතමේ ඥානයට. ඒතර සුතමේ ඥානයක් විතරක් මිනිහෙකුට තිබ්බට මදි. ඒ සුතමේ ඥානය චින්තාමය ඥානයක් බවට හරව ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔබතුමා මේ අහගන්න දේ ඔබතුමාගේ හෘද සාක්ෂියත් එක්ක ගලපන්න ඕනේ. ඒතකොට තමන්ට ගලප ගන්නකොට තමන්ට අත්දකින්න ලැබෙනවා මගේ කතාව තමයි මේ හාඳුරෝ කියන්නේ. මේක වෙන කෙනෙක්ගේ කතාවක් නෙමෙයි, මේ කියන කතාව මගේ ජීවිතයට ගලප ගන්න ඕන කියලා අදහසක් එනවා. ඒකට අපිට කියනවා චින්තාමය ඥානය කියලා. කියන්නේ තමන්ගේ හිතින් විමසා ඥානය දියුණු කරගන්න. සුත්තමය ඥානයයි චින්තාමය ඥානයයි ඊළඟට අවසානයේ කියන එක තමයි භාවනාමය ඥානය. ඒ කියන්නේ වැඩිම තුලින් පිළිසිඳ දැනගන්නවා මේ කියන කතාව.
ඒ කියන්නේ වඩන්නේ නැති කෙනෙකුට මේ ලෝකේ යථාර්ථය පිළිබඳ කතාව සම්පූර්ණයෙන් දැනගන්න බෑ. ලෝකේ යථාර්ථයේ සම්බන්ධ සම්පූර්ණ පරිපූර්ණ චිත්‍රය ඔළුවට ගන්නවා නම් එයා අනිවාර්යයෙන්ම භාවනාව කරන්නම ඕන. ඒක නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ හරියට දැන් උදාහරණයක් විදිහට ගන්න මේ දැන් අන්ධයෙක් ඉන්නවා. ඒ අන්ධයාට අපි කියනවා මේ ඇතෙක්ගේ හැඩරුව. එහෙමත් නැත්නම් වෙනත් කාගේ හරි ස්වභාවයක් කියනවා. දැන් උදාහරණයක් අපි කියමුකෝ මේ අන්ධයෙකුට ඇඳුමක්ම ඕන ලස්සන ඇඳුමක් කියලා. එතකොට එයාට කියනවා මේ වගේ ලස්සන ඇඳුම් තියෙනවා ඔයාට පේන්නේ නැති වුණාට. එහෙම කිව්වහම අර අන්ධයා ඇඳුම් අහන මිනිස්සෙක් ළඟට ගිහින් කියනවලු මට ලස්සන ඇඳුමක් ඕන. ඔයාට පුළුවන් ද මහලා දෙන්න? එතකොට අර ඇඳුම් අහන කෙනා කියනවලු අපොයි පුළුවන් මං ඔයාට මහලා දෙන්නම් ඇඳුමක් කියලා. වැරහැලි වෙච්ච නිකන් කඩමල්ලක් මහලා දෙනවලු. එයි මෙයාට මොකක්වත් පේන්නේ නැහැ නේ. එතකොට මෙයා මේක ඇඳගෙන එක එක කඩමණ්ඩි වලට තැන් වලට යනවා. ගියාම ඒ එක එක තැන් වල එකතු වෙච්ච මිනිසුන්ගෙන් මෙයා අහනවලු මම ලස්සන ඇඳුමක් මහගත්තා ලොකු මුදලකට කොහොමද කියලා. එතකොට අර මිනිස්සු ඔච්චමට වගේ කියනවලු ආපෝයි හරි ලස්සනයි කියලා. එතකොට එයා තවත් ඇඳ ගන්නවා. ඊට පස්සේ එයා හිතනවා ඇත්තටම ලස්සනයි කියලා. එක මිනිස්සෙකුට හිතෙනවලු මේ මිනිස්සයා හරි අසරණයිනේ. ඒ නිසා හොඳම දේ තමයි මේ මිනිස්සයාගේ ඇස් දෙක පාදන්න ඕන කියලා කල්පනා කරලා දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට ගිහින් කියනවලු මෙයාගේ ඇස් දෙක පොඩ්ඩක් බලන්න කියලා. ඒකට අර වෛද්‍යවරයා මෙයාගේ ඇස් දෙක බලලා කියනවලු ඇස් දෙක පාදන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇස් දෙක පාදපු ගමන් මෙයා එකපාරම තමන්ගේ ඇඳුම දිහා බලනවා. එතකොට එයා තේරුම් ගන්නවා මම මේ කලින් වටිනාකමක් දුන්නේ කිසි වටිනාකමක් නැති දෙයකට. එයා තමන්ගේ ඇස් දෙකින්ම දැක ගන්නවා යථාර්ථය. අන්න ඒ වගේ මේ භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ සම්පූර්ණයෙන්ම යථාර්ථයේද හරියට දැස් පාද ගන්නවා වගේ වැඩක්. මේ ලෝකේ අපි මේ කියන ධර්මයේ තුල මිනිසුන්ට නිවීමක් නැත්තේ මිනිසුන්ට භාවනාමය ඥානයක් නැතිකම. ඒ කියන්නේ මේක වඩන්න පටන් ගත්තට පස්සේ තමයි ඒක පැහැදිලිව පේන්න පටන් ගන්න. ඒක මම මෙහෙම කිව්වොත් හරි. දැන් කරුවලේ මොකක් හරි දෙයක් වැටුනහම ඒක හොයනකොට මිනිස්සේ පහනක් පත්තු කර ගන්නවනේ. ඒතර පහනක් පත්තු කරලා ඉදි කට්ටක් හොයන්න ගියොත් ඒක කොච්චර අමාරු වැඩක්ද? ඒක අමාරුයි හොයන්න බෑ කරුවලේ. ඊට පස්සේ ඒකම යම් කෙනෙක් දකිනවා නම් අකුණු ගහන වෙලාවට ඒක හරි චින්තාමය ඥාණයෙන් අත්දකින්න විදිය. ඉර පායා ඇති වෙලාවක දකිනවා නම් ඒක හරියට භාවනාවෙන් දකින්න විදිය. මං කියන එක තේරෙනවා. එතකොට අපිට තේරෙනවා භාවනාව නැත්තම් භාවනාවෙන් තොරව බුදුදහම ගැන කතා කරන්න බෑ. දැන් සමහර අය කියනවා භාවනාව ඕනේ නැහැ කියලා. සමහර පැවිද්දෝ කියනවා. සමහර පැවිද්දෝ කියනවා මේ භාවනාව ඕනේ මගෙන් බණ අහන්න. මං කියන බණ ටික අහගත්තාම ඔයා සෝවාන් වෙනවා. එහෙම කියන පැවිද්දෝ ඉන්නවා මේ පහ පොළොවේ මේ කාලේ ඉන්නවා. එතකොට එයාගේ කතාව බුදුදහමට කොච්චර ගැලපෙනවද? බුදුදහමට සම්පූර්ණයෙන් මේක ගලප ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්නුවා හිත වඩන්න කියලා. මොකද හිත වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවේ වජිර මහත්තයා මේ හිත වැඩෙනවා. එතකොට මේ හිත වඩා ගන්න පුළුවන්. එතකොට මේ හිතේ කැළඹීමේ වේගය අඩු කරන්න පුළුවන්. ඒක බණ ටිකක් අහලා කරගන්න බෑ. දැන් මේ කතාව අතරතුර මේක අහගෙන ඉන්න කෙනෙකුට යම් රාගයක් ඇති වෙන්න පුළුවන්, ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්, මෝහයක් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ කතාව ඉවර වුණාට පස්සේ අපේ කතාව අවසන් වුණාට පස්සේ යා ආයෙත් ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට යාගේ රාගයට තමයි උදව්ව හම්බ වෙන්නේ. ද්වේෂයට තමයි උදව්ව හම්බ වෙන්නේ. එතකොට මෝහයට තමයි යට උදව්ව හම්බ වෙන්නේ. එතකොට අර ඒ නිවීම తాවකාලික. ඒක මම කියන්නේ සුතමේ ඥානීය තුලින් ලැබෙන අත්දැකීම, නිවීමේ අත්දැකීම ඒක පිරිච්ච එකක් නෙමෙයි. ඒක හරිම පටු එකක්. ඊට පස්සේ චින්තාමය ඥාණයෙන් දකින්නකොට නෑ ඇත්ත තමයි මේ කියන එක මේ සියල්ල තුලම හටගෙන නිරුද්ධ වෙන ක්‍රියාවලියක් තියෙන කියලා දකින්නකොට ඊට වඩා ටිකක් නිවෙනවා. භාවනාවෙන් දකින්නකොට හැම මොහොතකම අපට පුළුවන් මේ ඇති වෙන ආධ්‍යාත්මික ක්‍රියාවලිය ඇස්සේ ලෝකයේත් එක්ක හැපි යන ගතිය බැහැර කරලා උපේක්ෂා සහගතව නිද්දල්වාගෙන ඉන්න පුළුවන් ආකෘතිය හම්බෙන්නේ භාවනාවත් එක්ක. ඇත්තටම මේ ගතවන මොහොතට ගතවන කාලයට ගත වෙමින් පවතින වටපිටාවට තමන්ගේ හෘද සාක්ෂියෙන් උත්තර හොයන්න භාවනාව කොයිතරම් දුරට වැදගත්ද කියලා ඔබට හිතෙන්නට පටන් ගනී භාවනාව පිළිබඳව අධ්‍යයනය කරමින් ඉස්සරහට යනකොට. ඒ කියන්නේ අපි කලකිරුණු ඒ වගේම සමහර වෙලාවට රිදුණු ඒ වගේම අතහැරුණු එපා වෙමින් පවතින දේවල් හැම එකටම උත්තර තියෙන්නේ භාවනාව ඇතුලේ. ඉතින් ඒ නිසා මේ
දාන සීල භාවනා කියන 3 පින්කම් වල උත්තම බව තුලම භාවනාවට තියෙන වටිනාකම පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් අපේ හාමුදුරනේ අපි මේ භාවනාව ගැන කතා කරන හැම තැනකදීම අපට ඇහෙනවනේ කොටස් දෙකක් සමත භාවනාව විදර්ශනා භාවනාව කියලා. මේ අපි මේ සමාධිමත් වෙන්නට පුළුවන් භාවනාවක් ඔතනින් තෝරගන්න ඕන කෙනෙකුට මොකද්ද අපිට තෝරගන්න පුළුවන්? දැන් අපි මේ කතා කරන්නේ මේ විශේෂයෙන්ම ගිහි සමාජයටනේ. එහෙමයි. ඒතකොට ඉතා කාර්යබහුල ජීවිතයක් ගෙවන විඩාබර ජීවිතයකට විවෘත වෙච්ච ගිහියෙකුට තමයි අපි මේ කතා කරන්නේ. දැන් පැවිද්දෙක් එක්ක ධර්මයේ සම්පූර්ණයෙන්ම හුරු කරන කෙනෙක් එක්ක මම මේක කතා කළොත් මගේ අදහස ඊට වඩා වෙනස්. ඊට වඩා ඉතා ගැඹුරට යන සම්පූර්ණයෙන්ම සංකාර උපේක්ඛා ඥානෙ වගේ ඥානයක් උපදවා ගන්න ඒ වගේ පැත්තට අපි කතා කරන්න ඕන නම් ඒත් කතා කරන්න පුළුවන්. නමුත් දැන් මෙතන තියෙන ගැටලුව තමයි මිනිස්සු භාවනා කරන්න අවස්ථාවක් හොයනවනේ. එහෙමයි. එතන මිනිස්සු භාවනා කරන්න අවස්ථාවක් හොයාගෙන ගිහින් මිනිස්සු කොතනින්ද පටන් ගන්න කියලා එක තැනක හිර වෙනවා. මොකද අපි එක එක ඒවා කියනවනේ. ඒ කියන්නේ මම කියන එකට වඩා වෙනස් එකක් කියන්න පුළුවන් තව හාමුදුරුවෝ කෙනෙක්. එතකොට මේ හාමුදුරුවෝ දෙන්නගෙන් කොයි හාමුදුරුවෝ කියන එකද හරි කියලා මිනිස්සු ප්‍රශ්නයක් එනවනේ. අද නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා එහෙම. හේතුව තමයි මේක ගොඩාක් දෙනෙක් මේක පාවිච්චි කරන්නේ තම තමාගේ න්‍යාය පත්‍රවලට. ඒ නිසා මිනිස්සු දක්ෂ නෑ මූලික බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක සසඳලා ගලපලා බලන්න. දැන් මිනිසුන්ට දහම් දැනුමක් නැහැනේ වජිර මහත්තයා. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා ඕනෑම වෙලාවක ඕනම තත්ත්වයකදී කරන්න පුළුවන් භාවනාව. ඒ කියන්නේ ඕනම වෙලාවක ඒක පුහුණු කරන්න පුළුවන්. එයා ගිහියෙක්ගේ වැඩපිළිවෙල අදාළ නැහැ. ඕනම වෙලාවක කරන්න පුළුවන්. ඒකට කියනවා චතුරාර්යක භාවනා කියලා. එහෙමයි. ඇත්තට මේක ගිහියෙකුට ආරක්ෂාවක්. චතුරාර්යක කියලා කියන්නේ චතු කියන්නේ හතරට, ආරක්ක කියන්නේ ආරක්ෂාව කියන එකනේ. එතකොට මෙන්න මේ භාවනා හතර ලෝකයේ පුදුම විදිහට භාවනාව මේ කාලේ පුහුණු කරනවා. භාවනාව ගැන ලෝකයට උනන්දුවක් තියෙනවා. භාවනාව පුහුණු කිරීම තුළින් Tamanට සැලසෙන යහපත ගැන අත්දැකීම් තියෙනවා. ඒ කියන්නේ මේ අත්දැකීම නිසා මිනිස්සු මේ පස්සේ ලුහු බඳිනවා. දැන් මේකේ රස දැනුණාට පස්සේ මේක අතහරින්න හිතෙන්නේ නැහැ. හැබැයි භාවනාව මුලින් දුෂ්කරයි. පසුව තමයි සුන්දර වෙන්නේ. ඒතර මුලින් දුෂ්කර නිසා මේක එක තැනක වාඩි වෙලා ඉතින් මේක හරි අමාරුයිනේ කරන්න. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ මේ හිත අවුස්සගෙන සතුටු වෙන්න. අපි හැම වෙලාවෙම කැමති අපේ හිත අවුස්ස ගන්න. අපි හිත රාගයෙන් අවුස්ස ගන්නවා, ද්වේෂයෙන් අවුස්ස ගන්නවා, මෝහයෙන් අවුස්ස ගන්නවා. එතකොට අවුස්සගෙන සතුටු වෙන්න තමයි අපිට මේ ලෝකේ හැම තැනින්ම හම්බ වෙන්නේ. දැන් මේ ලෝකේ අපි අත්දකින්න හැම අත්දැකීම ඇහැ තුලින් හරි කන තුලින් හරි අත්දකින්න හැම අත්දැකීමකින්ම අපි අවුස්සලා දානවානේ. එතකොට අවුස්සලා දාන ලෝකයක නිවල සතුටු වෙන එකක් ගැන මිනිසුන්ට අදහසක් නැහැ. තුර නිවීම තුලින් සතුටු වෙන ප්‍රබල ක්‍රමේ භාවනාව නම් ගිහියෙකුට පුළුවන් ඕනෑම වෙලාවක වඩන්න බුදුරජාණන් වහන්සේ භාවනා ක්‍රම 4ක් උගන්වනවා. එකක් තමයි බුද්ධානුස්සති, මෙත්තාච, අසුභම්, මරණස්සති කියලා. මෙන්න මේ 4 හැම වෙලාවකම ගිහියෙකුට ඕනම වෙලාවක කරන්න පුළුවන්. එකක් තමයි බුද්ධානුස්සතිය. අනිත් එක තමයි මෙත්තාච මෛත්‍රී භාවනාව. බුද්ධානුස්සති, මෙත්තාච, අසුභය, අසුභ භාවනාව. ඊළඟට අසුභම් මරණස්සති, මරණ සතිය. එතකොට බුද්ධානුස්සතියයි, මෛත්‍රියයි, අසුභයයි, මරණ සතියයි කියන 4 බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවේ ආරක්ෂාවක් විදියට. ඒක ඇත්තටම මේක පුදුම ආරක්ෂාවක්. දැන් මරණ කෙනෙක් හිතන්න පුළුවන් මරණ සතිය කොහොමද ආරක්ෂාවක් වෙන්නේ? ඒක තමන්ගේ හිත කොච්චර පරිස්සම් කරනවද බලන්න. ඒ කියන්නේ මරණය කියන්නේ හුස්මක දුරින් තියෙන්නේ. ඒතර මරණයට මේ උපතට මාස 10ක් බලාගෙන හිටියට මරණයට හුස්මයිනේ තියෙන්නේ. එතකොට හුස්මක දුරින් තියෙන මරණය තමන් කරා එන විදිහ හිතා ගන්න බෑ. එතකොට තමන්ට කලින් තමන්ගේ දරුවා අහිමි වීම ගැන අම්මා කෙනෙකුට හිතන්නවත් බෑ. එතකොට මේ මරණ සතිය වගේ භාවනාවක් තමන්ව පරිස්සම් කරනවා ඕනෑම මොහොතක මරණයට සූදානම් කරන්න. අභ්‍යන්තර සංස්කාරවලත් බාහිර සංස්කාරවලත් ඕනෑම මොහොතක මරණයට දැන් බලන්න ඒක ආරක්ෂාවක් නෙමෙයිද? පුදුම තරම් ආරක්ෂාවක්. මේ මොහොතේ යන්න ඕනනම් යන්න පුළුවන් විදිහට සූදානම් කරන. දැන් උකට හරි ලස්සන වචනේ දෙයක් තියෙනවා සූත්‍රය මේ වජිර මහත්තයා පඨම මරණ සති කියලා. ඒකේ මරණ සතිය වඩන ක්‍රම 6ක් ගැන මේ ස්වාමීන් වහන්සේලා 6 නමක් අත්දැකීම් කියනවා. එක හාමුදුරුවෝ කෙනෙක්ගෙන් අහනවා මේ ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉතින් බොහොම ප්‍රියමනාප කතාවක් තියෙනවනේ. උන්වහන්සේ හැම වෙලාවෙම බණ කී හිටියේ නෑ.
ආවහම ඉතින් ආගිය තොරතුරු කතා කළා, කන බොන ඒවා ගැන, දාන හිම හම්බුණාද කියලා අහනවා. ඉතින් මේ දවස්වල කොහොමද වැඩ කටයුතු කියලා අහන බොහොම ප්‍රියමනාප කතාවක්. අර මේ පැය ගාණක් පයින් එන ගමන විඩාව සංසිඳිලා ඒ භික්ෂුවගේ හිත සිසිල් වෙලා යන කතාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ. ආපු ගමන් ওই බණ කතා කරන්නේ ඉතින් උණුපැන් හිම පිළිගන්නලා ආනන්ද උණුපැන් හිම ගේන්න මේ සංඝයා ඇවිල්ලා ඉන්නවා කියලා හරි ලස්සන කතාවක් බුදුරජාණන් වහන්සේගේ තිබ්බේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 6 නමක් ඇවිල්ලා කියනවා මේ දවස්වල අපි මේ මරණ සතිය වඩනවා ස්වාමීනි. හැබැයිද හොඳයිනි මරණ සතිය වඩන එක. කොහොමද මරණ සතිය වඩන්නේ කියලා අහනවා. ඒතර එක භික්ෂුවක් කියනවා ස්වාමීනි මම අද දවස ගෙවලා හෙට උදේ වෙනකොට මං ඉදීද දන්නේ. මම එහෙමයි මරණ සතිය වඩන්නේ කියනවා. ඒතර ඊළඟ හාමුදුරුවන්ගෙන් අහනවා මේ මහණ ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ කියලා. එතකොට ඒ හාමුදුරුවෝ කියනවා මම නම් ස්වාමීනි මරණ සතිය වඩන්නේ මේ මම උදේ ඉඳලා හවස් වෙනකොට මං ඉදීද දන්නේ නැහැ කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ උදේ ඉඳලා හවස් වෙනකොට මම නොඉන්න පුළුවන්. ඒ කියන්නේ උදේ අවදි වෙන මම රාත්‍රී නිින්දට නොයන්න පුළුවන්. මගේ ජීවිතේ හමාර වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු හාමුදුරුවෝ කියනවා මේ මම නම් ඊට වඩා වෙනස් විදියට වඩන්නේ. මම වඩන්නේ උදේට වළඳලා දවල්ට වළඳන්නේ ඉදීද දන්නේ නැහැ. මට එහෙම හිතෙන්නේ කියනවා. ඊට පස්සේ අර 4 වෙනි හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මම වඩන්නේ මේ දානි පාත්‍රයට හම්බුණු දානි ටික වළඳලා ඉවර වෙනකොට මම ඉඳීද දන්නේ. ඒ කියන්නේ මේ කැමටි ගිහිර වෙලා වුණත් මැරෙන්න පුළුවන් නේ. ඒත් මම වඩන්නේ එහෙම කියන. එතකොට තව හාමුදුරුවෝ කෙනෙක් කියනවා මේ ස්වාමීනි මම වඩන්නේ එක බත් පිඬුවක් අරගෙන කටේ හපලා ඒ බත් පිඬුව ගිලලා ඉතුරු බත් පිඬුව කටට ගන්නකම් මං ඉදීද දන්නේ. මං වඩන්නේ එහෙම කියනවා. අන්තිම හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මං වඩන්නේ ආස්වාස කරලා ප්‍රාස්වාස කරනකම් ඉඳීද දන්නේ. ඒ කියන්නේ ආස්වාස කරලා ප්‍රාස්වාස කරන්න මම මේ මගේ මේ පංචස්කන්ධේ පවතීද කියලා මට සැකයි. බුදුරජාණන් වහන්සේ ওই අන්තිම හාමුදුරුවෝ දෙනම විතරයි යගේ කළේ. ඉතුරු අයට කිව්වා ප්‍රමාදයි කියලා. ඒ කියන්නේ එච්චර තියුණු මරණ සතියක් තියෙන්න ඕන. මොකද මේ තියුණු මරණ සතිය වජිර මහත්තයා අපිව පුහුණු කරනවා ඕනෑම මරණීය අත්දැකීමක් ඉදිරියේ මේ හෙලවෙන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ මේ Tamanගේ ස්කන්ධ ලෝකයක් බාහිර සත්පුද්ගල භාවයෙන් කතා කරන ලෝකයේ තියෙන්නේ. අම්මා තාත්තා දුව පුතා දරුවා බිරිඳ ස්වාමියා ආදරවන්තයා කියලා මේ එළියේ කතා කරන ලෝකයේ තියෙන්නේ. මේ ලෝකයේ ඕනෑම වෙලාවක විපරිණාමයටපත් වෙන්න පුළුවන්. වෙනස් වෙලා යන්න පුළුවන්. මේ ලෝකේ වෙනස් වෙනකොට ඕනෑම වෙලාවක Tamanගේ මානසික දැවිල්ලකුත් නැතුව ඕනෑම වෙලාවක Tamanගේ කායික දැවිල්ලකුත් නැතුව ඉන්න මේ හිත හුරු කරන්නේ මරණ සතිය. එතකොට මේක ආරක්ෂාවක්. දැන් ඔබතුමා දැකලා ඇති සමහර අය මේ සමහර මරණීය අත්දැකීම් ඉදිරියේ මනස අවුල් වෙලා යනවා. සමහර අය මානසික රෝහල් වල නතර කරන්න වෙනවා. එතකොට එයා සමහර Tamanගේ දරුවා මැරුණාට පස්සේ එයාගේ මනස වික්ෂිප්ත වෙනවා. කොච්චර වික්ෂිප්ත වෙනවද කියනවා නම් සමහර විට එයා මේ පියවි ලෝකයේ තියෙන අත්දැකීම් වලින් අයින් වෙනවා. එයාට කාපු බව මතක නැහැ. බඩගින්නේම දැනෙන්නේ නැහැ. එතකොට මේ සාමාන්‍ය චර්යාවම එයාගේ කඩා වැටෙනවා. නමුත් මරණ සතිය වගේ භාවනාවක් ජීවිතේ තිබ්බොත් එහෙම කෙනෙක් කියන්න පුළුවන් මරණේ මේ කොයි වෙලාවෙත් හාමුදුරුවෝ දුක ගැන කතා කරනවා ඊට වඩා එකක් නැද්ද කියලා. ඉතින් දුක තියෙන ලෝකේ දුකට වඩා මොනවද කතා කරන්නේ? මේ බලන හැම තැනකම දුක පිරීලා තියෙනවා නම් මේ හැම අත්දැකීමක් පස්සේම දැන් අපි කතා කරන සෙනෙහස වෙන්න පුළුවන්, ආදරය වෙන්න පුළුවන්, ප්‍රේමය වෙන්න පුළුවන්. වජිර මහත්තයා මේ මොන අත්දැකීමක් වුණත් මරණයේ පසුපස ලුහු බඳිනවා නම් ඒ කියන්නේ සෙනෙහස පිටිපස්සෙන් හෙවණැල්ලක් වගේ දුක එනවා නම් ඒ දුක ගැන කතා කරලා ඒකට මුහුණ දෙන හිතක් හදන එකනේ වටින්නේ. ඒ නිසා මේ පළවෙනියෙන් මතක තියාගන්න ඕන ගිහි ශ්‍රාවකයෙක් නම් මේ බුද්ධානුස්සතියයි මෛත්‍රියයි අසුභයයි මරණ සතියයි භාවනා හතර අතේ දුරින් තියාගන්න ඕන. අවස්ථාව හම්බ වෙන වෙලාවට විනාඩියක් දෙකක් පුහුණු කරන්න ඕන. ඒක පුහුණු කරන අය ලෝකේ ඉන්නවා. ඔබතුමා කැමති නම් විශ්වාස කරන්න. මම දන්න අය ඉන්නවා. ඔය කැනඩාවේ එහෙම මම දන්න පවුලක් ඉන්නවා. ඒ පවුල නෝනයි මහත්තයයි දෙන්නම පහුගිය කාලේ මේ කොවිඩ් කාලයට කලින් ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා එයාපෝට් එකෙන් බැහැලා වාහනේ අරගෙන කිලින්ම ගියේ භාවනා මධ්‍යස්ථානයකට. ගෙදර ගියේ නෑ. අනේ අපේ අම්මලා සතුටුයි මන් දැක්කම ඒ සුරංගනා කතා මොකක්වත් නැහැ. ඊට පස්සේ එහෙම ගිහින් ඒ දෙන්න මං හිතන්නේ සති 3ක් දවස් 22ක් විතර එක දිගට
භාවනා මධ්‍යස්ථානයක භාවනා කළා අනුරාධපුර පැත්තේ. ඊට පස්සේ ඒ අය භාවනා කරලා මේ දැන් ඉවර වෙලා හරි අපි යනවනේ අපේ ඥාතිවරු ඒත් නෑ. කෙලින්ම ගිය වාහනයක් අරගෙන එයාපෝට් එකට ආයෙත් ඒ රට බලා ගියා. හිතන්න භාවනා කරලා යන්න ලංකාවට එනවා කිව්වම මේක හරි අමුතුයිනේ. ඒතකොට දැන් අපිට මේ ධර්මي හොඳට තියෙනවා. ධර්මය අපිට ඇහෙනවා. නමුත් අපේ භාවිතයක් නැති නිසා අපිට මේක වටින්නේ නැහැ. භාවිතයක් නැති වෙන්න වජිර මහත්තයා මේක වටින්නේ නැහැ. මේක වඩන මිනිහෙක් තමයි දන්නේ මේ හිත මොන තරම් සංසිඳනවද. මේ හිත ඕනෑම දෙයකින් නොකැළඹී තියෙන විදියට හිත හැදෙනවාද කියලා වඩන කෙනෙක් දන්නේ. ඒ වඩන කෙනාගේ හිතේ වජිර මහත්තයා රාගේ හිටින්නේ නැහැ. ඒ හිතේ ද්වේෂේ හිටින්නේ නැහැ. ඒ හිතේ මෝහේ හිටින්නේ නැහැ. මොකද රාගේ හිටින්න ඉඩක් නැහැ. හරියට මේ නෙළුම් පියාපතකට වතුර දැම්මා වගේ. දැන් නෙළුම් කොළේට වතුර දැම්මට හිටින්නේ නැහැ නේ. බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා ගණිකාවක් එනවා වෙසංගනක් එනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ළඟට විමලා කියලා. එතකොට මේ විමලා කියන වෙසංගන මුගලන් හාමුදුරුවෝ දැකලා මේ මුගලන් හාමුදුරුවෝ හරි ලස්සන කෙනෙක්. ඔය පන්සල් වල නිල් පාටට පිළිමේ හදලා තිබ්බට මුගලන් හාමුදුරුවෝ නිල් පාට නැහැ. මුගලන් හාමුදුරුවෝ ටිකක් කළු පාටයි තමයි. නමුත් මුගලන් හාමුදුරුවෝ නිල මාණිකයෙන් කරපු ප්‍රතිමූර්තියක් වගේ. හරි කඩවසම් කෙනෙක්. උන්වහන්සේ අන්දවණී භාවනා කර ඉන්නකොට විමලා කියන වෙසංගන උන්වහන්සේ දකිනවා. විමලා කියන වෙසංගන උන්වහන්සේ දැකලා මේ විමලා කියන වෙසංගනට මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියන අදහසක් එනවා. මේසා ලස්සන කඩවසම් තරුණේ මේ විදියට මේ කසාවතකින් වහලා ඉන්න එක හරියට දැන් විමලා කියන වෙසංගනට හිතෙන දේ. ඇයි ධර්මයට එනවා පස්සේ. ඇයි හිතනවා මේසා ලස්සන මේ තරුණෙක් මේ වගේ කහට වස්ත්‍රයකින් වහලා ඉන්න එක හරියට මහනෙල් මල් විලකට රාක්ෂේ කරක් ගත්තා වගේ. පැවිද්ද නුසුදුසුයි මේ වගේ කෙනෙකුට කියලා මේ විමලාව සින්දු කියන්න පටන් ගත්තා. දැන් කැලේ ඇතුලේ මුගලන් හාමුදුරුවෝ වැඩ ඉනවා. අන්දවණේ ගහක් මුල වැඩ ඉන්නකොට විමලාව සින්දු කියන්න පටන් ගත්තා. මොකද විමලාවට උවමනයි උන්වහන්සේගේ නේත්‍රා සංගල ඇරවන්න. එතකොට විමලා සින්දු කියනවා අප්පුඩි ගහනවා විමලාව හරි ලස්සන කෙනෙක් විමලාගේ කසිද්ධිය තියෙනවා අපදානයයි ධර්මයට ආවා රහත් වුණා අය. අන්තිමටම මේ ඇය සින්දු කියනවා පය බැඳි මූපුර හොලවනවා. ඉතින් මේක මහා අර නිදහසේ හුදකලාවේ බවුන් වඩමින් හිටපු මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ net සංගල ඇරුණා. එතකොට එයාට හිතුණා මගේ වැඩේ හරි කියලා. ඒ වෙලාවේ මේ විමලාව හිට මෙහෙට දඟලනකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අහනවා මොකද මේ කියලා. මම මේ භාවනා කරන තැනට ඇවිල්ලා මොකද මේ සින්දු කියන්නේ? මොකද මෙතන දඟලන්නේ කියලා. එතකොට අර විමලාව කියනවා ඔබ වහන්සේ මාව පිළිගන්නේ නැද්ද කියලා. ඒ වෙලාවේ විමලාව අහනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගෙන් මේ වෙන තරුණියෝ මාව දැක්කහම මම හරියට හොඳට ඇඳගෙන මම ලස්සනට ඇඳගෙන මම මගේ මාලිගාවේ ඉස්සරහට ආවහම මිනිස්සු මා කරා ඉන්නේ හරියට ඒ කියන්නේ මිනිස්සු මාව කරා පැමිණෙන්නේ මී හරක් රැලක් මඩවලකට එනවා වගේ කියලා. තේරගාතාවේ තියෙනවා මී හරක් රැලක් මඩවලකට එන්නේ යම්සේද ඒ වගේ ශ්‍රමණය මා කරා මේ මිනිස්සු එනවා ඒත් ඔබ වහන්සේ මාව පිළිගන්නේ නැහැ කියනවා. ඒ වෙලාවේ උන්වහන්සේ මතක් කරනවා මේ විමලා මේ කය මෙබඳු දෙයක් කියලා එතන බණක් කියනවා. නමුත් එතන මට කියන්න උවමනා වුණේ උන්වහන්සේ වදාරනවා ඔබ ඔය කියන කතාවෙන් මාව කලඹන්න බෑ කියලා. ඔබ ඔය කියන කතාවෙන් මාව කැළඹෙන්නේ නැහැ කියනවා. හරියට මහනෙල් මල් පෙත්තේ පවතින ඊටාම සුන්දරත්වය මඩේ නොගැවී තියනවා වගේ මං කෙලෙස් වලින් නොගැවී ඉන්න කෙනෙක් කියනවා. ඔබ ඔය නැටීමෙන් ඔබ ඔය දැඟලීමෙන් මාව කලඹන්න කියලා හිතනවා නම් ඒ කලඹන්න කියලා හිතන එක හරියට මඳුරු පියාපතකින් මහා මේරුව වහන්න හදනවා වගේ වැඩක් කියනවා. ඔබ මාව මගේ ඇස්සේ රාගය අවුස්සන්න හදනවා නම් ද්වේෂය අවුස්සන්න හදනවා නම් ඒක හරියට පළඟැටියේ ගින්නක් එක්ක හැප්පෙනවා වගේ. පළඟැටියා වෙනසෙනවා මිසක් ගින්නට හානියක් වෙන්නේ නැහැ කියනවා. ඔබ ඔය කරන වැඩෙන් මාව නෙමෙයි වෙනසෙන්නේ තී තමයි වෙනසෙන්නේ කියනවා. ඒකට හේතුව තමයි නෙළුම් කොළයක වතුර රැඳෙන්නේ නැහැ වගේ. එතන රාගේ රැඳෙන්න ඉඩක් නැහැ. එතනට හිත හැදුවේ භාවනාව.
ඒ කියන්නේ මේ භාවනාව තුළ යම් දවසක සියලු සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව පැහැදිලිව ඉරපායලා තියෙන වෙලාවක දැක්ක වගේ දැක්කොත් එහෙම වජිර මහත්තයා නැවතත් කාමභෝගී ලෝකයක් එක්ක ගනුදෙනුවක් නැහැ. එවැනි නිවිච්ච උත්තරමියෝ අද ලංකාවේ ඉන්නවා. හමුරුනේ දැන් අපි ඔබ වහන්සේ කිව්වා මේ බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, දැන් අසුභය ගැන කිව්වා, මරණ සතිය ගැන කිව්වා. දැන් බුදුහාමුදුරුවෝ කෙරෙහි උත්තම ගෞරවයක් අපි හැමෝටම තියෙනවා. හැබැයි බුද්ධානුස්මෘතිය වඩන්නේ කොහොමද කියලා අවබෝධයක් නැහැ. දැන් බුදුහාමුදුරන්ට බොහොම ශ්‍රද්ධාවක් තියෙනවා. උන්වහන්සේගේ අසමාන ගුණය ප්‍රමාණව ගෞරවයෙන් සලකනවා. නමුත් කොහොමද දැන් ඔබ වහන්සේ කිව්වා මේ වහන්සේගේ අදහසේදී පැහැදිලි කරා මේ ඕන මොහොතක වඩන්න පුළුවන් කියලා. කොහොමද ඕන මොහොතක බුද්ධානුස්මෘතිය වඩන්නේ? බුද්ධානුස්සතිය වගේ භාවනාවක් අපිට මුලින් එක අපි අනිවාර්යෙන් පුහුණු කරන්න ඕන එකක්. හේතුව මේ ශ්‍රද්ධාව නැති කෙනෙකුට දුක ගැන තේරුම් ගන්න බෑ. ඒ වගේම දුක ගැන දකින්න නැති කෙනෙකුට ශ්‍රද්ධාවට එන්නත් බෑ. ඒකට උපනිෂ සූත්‍රවලදී වජිර මහත්තයා කියන්නේ දුක්ඛූපනිසා සද්ධා කියලා. දුක දැකලා ශ්‍රද්ධාවට එන්න ඕන කියලා. ඒතකොට දුක දැකලා ශ්‍රද්ධාවට එනකොට බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් අඳුන ගන්න ඕන. ඒක හරි සරලයි. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ අපිට දරා ගන්න බෑ වජිර මහත්තයා. ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ ගුණ දරා ගන්න අපේ මනස පුංචි වැඩි. ඒතකොට බුදු කෙනෙක් අපි අතරට එන්නේ ගුණ 9ක් ඔස්සේ. ඒතකොට බුදු ගුණ 9 අපි හොඳට ඉගෙන ගන්න ඕන. නැත්තම් බුද්ධානුස්සතිය වඩන්න බෑ. ගුණ 9 හොඳට ඉගෙනගෙන දැන් අරහං කියනකොට අරහං කියන වචනේ අල්ලගෙන අරහං කියන වචනේට අදාළ වටපිටාවේ කරුණු ගොඩක් තියෙනවා. දැන් ඇයි කල්පනා කරන්න පුළුවන් එක්තරා වෙලාවක බුදුරජාණන් වහන්සේට අරහං කියන්නේ ඇයි? ඒතර අරහං කියන්නේ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ නිසා කියලා සාමාන්‍ය මිනිස්සු කියන්නේ. නමුත් අරහං කියන්නේ ඊට වඩා බොහෝම පළල්ල්තේකි. බුදුරජාණන් වහන්සේ ඇසින් රූප බලලා ඒ රූප කෙරෙහි ඇලුන්නේ නැහැ. ඒ රූප කෙරෙහි ගැටුන්නේ නැහැ. ඒ රූප කෙරෙහි මුලා වුණේ නැහැ. ඒ රූප කෙරෙහි පවතින ආසාව සම්පූර්ණයෙන්ම දුරු කරලා දාපු කෙනෙක් බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අරහං කියනවා. අර ඒ වගේ ගුණේ දැනගන්න ඕනේ. දන්නේ නැති කෙනෙකුට මේක වඩන්න බෑ. එතකොට බුදුරජාණන් දැන් අර අපිට කෙනෙක් කියන්න පුළුවන් හරි ඔච්චර ඒවා තියෙනවා නම් ඔය ටික ඔක්කොම කොහොමද මේ විනාඩි 10කින් 15කින් වඩන්නේ? එහෙම ඕනේ නැහැ. මේ ජීවිතේ අපිට එහෙම කරන්න බෑනේ. අපිට පුළුවන් එක බුදු ගුණයක් මානසිකාරය කරන්න. ඒක කරගෙන යනකොට වජිර මහත්තයා කාටවත් හොලවන්න බැරි ශ්‍රද්ධාවක් උපදිනවා. ඒක කිසි කෙනෙකුට හොලවන්න බෑ. දෙවියෙකුටවත් මිනිසුන්ටවත් මේ ලෝකේ කාටවත් හොලවන්න බෑ. අද මිනිසුන්ගේ ශ්‍රද්ධාව හොලවන්න පුළුවන් භික්ෂුවගේ එක බැල්මකින්. හාමුදුරුවෝ කෙනෙක්ගේ එක බැල්මකින් මිනිසුන්ගේ ශ්‍රද්ධාව හොලවලා දාන්න පුළුවන්. එතකොට අපේ ශ්‍රද්ධාව හැම වෙලාවකම හෙල වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙතන ආරක්ෂාව කෙනෙක් කියන්න පුළුවන් චතුරාර්යක භාවනාවල බුද්ධානුස්සතියෙන් ආරක්ෂාව හැදෙන්නේ කොහොමද කියලා. අපි මේ හිතන ලෝකේ අපි හිතනවට වඩා දුෂ්කර එකක්. ඒකේ සම්පූර්ණයෙන්ම වජිර මහත්තයා මාරපාක්ෂික බලපෑමක් එක පැත්තකින් තියෙනවා. ඒක සමහර කෙනෙක් පිළිගන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එවැනි මාරපාක්ෂික බලවේග වලින් එක පැත්තක් ආරක්ෂාවක්. අමනුෂ්‍යයන්ගෙන් යම් පීඩාවක් වෙනවා නම් ඒ වගේ දෙයකටත් රැකවරණයක්. එදිනෙදා ජීවිතයේ තුල දෙවියන්ගේ ආශිර්වාදයේ පිණිසත් බුද්ධානුස්සතිය හරි උදව්වක්. ඒ වගේ බුද්ධානුස්සතියට ආවේනික මේ ලෝකේ භෞතික සහ පාරභෞතික සීමාවේ තියෙන විශාල රැකවරණයක් අපිට ලැබෙනවා. ඒ නිසා බුද්ධානුස්සතිය වඩනවා නම් මම කියන්නේ බුදුගුණ 9ම ඉගෙන ගන්න හොඳට ඉගෙනගෙන 9ම කරන්න එපා. 9ම කරන්න අපිට බෑ. එක බුදුගුණයක් අරගෙන ඒ බුදුගුණේ වටේ තියෙන කාරණා කල්පනා කරන්න. ඊට පස්සේ ඒක විදර්ශනාව පැත්තට හරව ගන්නවා නම් වජිර මහත්තයා අපිට පුළුවන්. ඒකෙම විදර්ශනා පැත්තක් තියෙනවා. විදර්ශනා පැත්තට හරව ගන්නවා නම් අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ දැන් ඥාන දර්ශනයක් විදිහට ගත්තොත් එහෙම උන්වහන්සේගේ ඥාණය මෙපමණයි කියලා අපිට ලඝු කරගන්න බෑනේ. උන්වහන්සේගේ ඥාණය ගැන කතා කරද්දී උන්වහන්සේ චුතූපපාත ඥාණය කියලා එකක් තිබුණා. එතකොට චුතූපපාත ඥාණයෙන් දැන් බුදු ගුණවල තියෙනවානේ ආවේනික ලක්ෂණ. උදාහරණයක් විදියට බුදුරජාණන් වහන්සේට තියෙනවා සම්පූර්ණයෙන් මිනිස් ඇස ඉක්මවා ගිය දිව්‍යමය ඇසක්. දිබ්බසෝත ඥානයක්. බුදු කෙනෙකුගේ ඥාන දර්ශනයත් බුදු ගුණවලට අන්තර්ගතයි. කෙනෙක් කල්පනා කරන්න පුළුවන් දැන් මේ විදර්ශනා පැත්ත. දැන් ගොඩාක් අයට ගැටලුවක් තියෙනවා බුද්ධානුස්සතිය කොහොමද විදර්ශනා කරන්න කියලා. විදර්ශනා කරන්නේ මෙහෙමයි. කෙනෙකුට හිතන්න පුළුවන් මේ බඳු බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ උන්වහන්සේ තුල පවතින
පෙර ජීවිත දකින්න නුවණ. උන්වහන්සේ මේ දුක ගැන කියනවනේ. දුක ගැන කියද්දි කියනවා මහණෙනි ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ නිරේට වැටිච්ච අවස්ථා තියෙනවා. මුල හොයන්න බෑ. පුබ්බා කෝටින පඤ්ඤායති මුල හොයන්න බැරි තරම් කාලයක් ඉපදෙමින් මැරෙමින් ආවාය කියලා බුදුරජාණන් වහන්සේ වදාරනෝනේ. එතකොට එයා දකින්න ඕන තමන්ගේ දුක. අන්න එතනයි විදර්ශනා වෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ උපන් සත්වයාගේ ජරා මරණ දුක ගැන කියනවනේ. ඒ දුක ගැන කියද්දී බුද්ධ ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕනේ. මේ කියන්නේ මගේ දුක. මමත් මුල හොයන්න බැරි තරම් දීර්ඝ කාලයක් ඉපදෙමින් මැරෙමින් ආපු කෙනෙක් කියලා අර තමන්ගේ සාංශාරික ජාලය දිහා බලනවා. ඒ සාංශාරික ගමන දිහා බලනකොට ඒ තුළ විදර්ශනා කරගන්න පුළුවන් තමන්ට. ඒ නිසා බුදුගුණ වඩද්දී හොඳට බුදුගුණ නමේ ඉගෙනගෙන ඒ බුදුගුණ නමේ තියෙන අන්තර්ගත කාරණා එකින් එක දවසකට එකක් දෙකක් වඩන්න පුළුවන්. ඊට පස්සේ ඒක පුරුද්දක් කරගන්න පුළුවන්. හිත විසිරෙනකොට පැයකට වරක් විතර ඉතිපිසෝ ගාථාව හිතින් සජ්ජායනා කරන්න පුරුදු වෙන්න. ඒක ඉතාම හොඳ දෙයක්. ඒක මහ පුදුම තරම් රැකවරණයක් ඒක. මොකද බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මානසිකාරයේ කිරීම තුළ සැලසෙන රැකවරණය ඒක හොඳටම මම දැකලා තියෙනවා. බයවීමක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් ඇති වෙනකොට නිකන් පටලව කිව්වත් Tamanගේ බය පහ වෙනවනේ බලාන ඉද්දී. දැන් මිනිසුන්ගේ සම්ප්‍රදායික ජීවිතය ඇස්සේ තියෙනවා බය වුණොත් එහෙම ඉතිපිසෝ ගාතාව කියන්න කියලා. නමුත් දැන් කෙනෙකුට මේ ಗುಣ දැනගත්තොත් ඒ ಗುಣ මානසිකාරයේ කරමින් හිත කියන්න පුළුවන් නේ. දැන් අද මිනිස්සු පටලවන්නේ ඉතිපිසෝ ගාතාව කියන්නේ. ඒතර මේක දැනගත්තොත් ඉති භගවා කියනකොට භාග්‍යවතුන් වහන්සේ මෙබඳු කෙනෙක් කියලා ඔළුවට එනවා. අරහන් කියනකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක් කියලා ඔළුවට එනවා. මම කියන්නේ පැයකටවත් මමත් ඒක පුරුද්දක් විදිහට කරන දෙයක්. අඩුම පැයකටවත් වාහනේ යන ගමන් හරි කමක් නැහැ. ඔෆිස් එකේ වැඩ කර ඉන්න ගමන් හරි කමක් නැහැ. හිතුන ගමන් මේ වැඩේ නතර කරලා මොන්න කාර්ය බහුල වැඩක් වුණත් අතිශය වැදගත් වැඩක යෙදিলা ඉන්නවා කියන්නකො. ඒ අතිශය වැදගත් වැඩක යෙදিলা හිටියත් වැඩේ නතර කරලා මොකද විනාඩි භාගයක් විතරනේ යන්නේ. ඉතින් මොන්න තරම් කාර්ය බහුල දෙයක වුණත් විනාඩි භාගයක් වැය කරන්න බෑ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඒක මතක් වුණ ගමන් හොඳට සජ්ජායනා කරලා අන්තිමට මෙහිතන්න මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට নমස්කාර වේවා කියලා අදිෂ්ඨාන කරලා ආයෙ වැඩේ පටන් ගන්න. ඒක ජීවිතේ පුරුද්දක් කරගන්න. ඒක Tamanne පුදුම රැකවරණයක්. මොකද බුදුරජාණන් වහන්සේම වදාරනවා අපිට මහණෙනි මෙන්න මේ විදිහේ කාරණයක්. උන්වහන්සේ දජග්ග සූත්‍රයේදී මතක් කරන යුද්ධෙට දෙවිවරු යද්දී දෙවිවරු කල්පනා කරනවලු දෙවියොන්ට බය වෙනවා. ඒ කියන්නේ දෙවියොත් කෙලෙස් සහිතයිනේ. බයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා නහෙසති. දෙවියන්ටත් බය වෙනවා, තැති ගන්නවා, ලොමු ඩැහැ ගන්නවා දෙවියොත්. ඒතකොට දෙවියොන්ට බය වෙනකොට තැති ගන්නකොට සක්‍ර දේවේන්ද්‍රය දිව්‍ය යුද්ධයට යන දෙවිවරුන්ට කතා කරලා කියනවලු එම්බල දෙවිවරුනි නුඹලාට යුද්ධයට යනකොට බය වුණොත් එහෙම ඉස්සරහින් සෙන්පතියොන්ගේ කොඩි තියනවාද කියලා බලන්න කියනවලු. කොඩි තියනවා දැක්කාම හිත හදාගන්න කියනවා. අපි මොකටද බය වෙන්නේ? අර සෙන්පතියොත් ඉස්සරහින් ඉන්නේ කියලා හිත හදාගන්න කියනවා. මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඔබලාට බයවීමක් බයංවා චම්බිතත්තංවා තැති ගැනීමක් ලෝමහංසෝවා ලොමු ඩැහැ ගැනීමක් ඇති වෙන්න පුළුවන්. අපිට ඕන වෙලාවක එහෙම වෙන්න පුළුවන් නේ. එහෙම වුණොත් මහණෙනි අර දෙවියෝ කිව්වා වගේ දෙවියෝ සිහි කරන්න එපා කියනවා. භාග්‍යවතුන් වහන්සේ ගුණ වශයෙන් සිහි කරන්න කියනවා. ධර්මයේ ගුණ වශයෙන් සිහි කරන්න කියනවා. සංඝයා ගුණ වශයෙන් සිහි කරන්න කියනවා. මේ වගේ ඊටාම සරල ආචාර ධර්ම පද්ධතියකට අපි පළවෙනියෙන් භාවනා කරන කෙනෙක් පිවිසෙන්න ඕන. ඊට පස්සේ ඒ බුදුගුණ මානසිකාරය කරන ගමන් මෛත්‍රී වගේ භාවනාවක් ජීවිතේ පුරුද්දක් කරගන්න ඕනේ. ඒ කියන්නේ අඩුම මුලින්ම නම් විනාඩි 5ක් 10ක් කරන්න පුළුවන්. ඒකට අපේ ඔය ඇත්තටම ඔය අන්තර්ජාලෙත් අපි විනාඩි 5 වගේ මෛත්‍රී භාවනාව සකස් කරලා තියෙනවා. ඒකක් අරගෙන කෙනෙකුට මුලින්ම හිතන්න අමාරු නම් අරක අහගෙන ඉන්නවා. මේ හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා ඒක තමන් හොඳට මානසිකාරය කරනවා. හිත විසිරුණාට කමක් නැහැ. මොකද මේ හිත හැදිලා තියෙන්නේ සංසාරයට බර විදියට. මේක කොහොමත් හිත විසිරෙනවා කියන එක වජිර මහත්තයා 아무තු දෙයක් නෙමෙයි. ඔව් හැමෝම දැන් අපි අවුත්තේම දැන් භාවනාව වඩන කෙනෙකුට මේ අපි ඉස්සෙල්ලම වහන්සේලා උපදෙස් දෙන්නේ හුස්ම තමන්ගේ සමීපතම තමන් එක්ක ඉන්න හුස්ම මිතුරු කරගන්න. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව වඩන්න කියලා තමයි උපදෙස් දෙන්නේ. එතකොට මේ ආනාපාන සති භාවනාව වඩලා නැති එහෙම බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට දැන් ගොඩාක් ලංකාවාසීන් ලෝකවාසීන් ඉන්නවා මේ කොහෙන් හරි තැනකින් භාවනාව පටන් ගන්න ඕන. මොකද මේ භාවනාවේ තියෙන වටිනාකම දන්නවා. නමුත් පටන් අරගන්න අවබෝධයක් නැහැ. ඒ අවබෝධය සඳහා අපි කොහොමද හඳුන්නේ මූලික ඉගැන්වීම කරන්නේ? වජිර මහත්තයා භාවනා කරන්න කලින් ඉස්සෙල්ලා භාවනාවට වටපිටාව හදා ගන්නවා.
දැන් අපේ ගෙවල් වල භාවනා කරන්න වටපිටාවක් නැහැ. ඒ නිසා ඉස්සල භාවනාවට සුදුසු වටපිටාවක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සලම තැන පවා හදා ගන්න ඕනේ. භාවනා කරන්න ඉතින් මේ පොඩි කොට්ටයක් දාලා නිශ්චිත ආකෘතියකුත් නැහැ. සමහර අය හිතනවා බද්ධ පරියන්කෙන් වාඩි වෙන්න ඕනේ. එක්කෝ සුඛාසනයෙන් වාඩි වෙන්න ඕනේ. එක්කෝ වජ්‍රාසනයෙන් වාඩි. එහෙම එකක් නැහැ. වජ්‍රාසනයෙන් වාඩි වෙන්න බැරි මිනිස්සු ඉන්න පුළුවන්. සුඛාසනයෙන් වාඩි වෙන්න වයසක කෙනෙක් ඉන්නවා. එයාට භාවනා කරන්න අපි කියනවා මේ ආසන වලින් වාඩි වෙන්න කියලා. කොහොමද එයා මේ පద్මාසනයෙන් වාඩි වෙන්නේ? ඒ මනුස්සයාගේ ගොඩක් අපහසුතාව තියෙන්න පුළුවන්, කොන්දේ අමාරුව තියෙන්න පුළුවන්, විවිධ රෝග තියෙන්න පුළුවන්. එයාට අපි කියන්නේ දැන් මිනිස්සු වජිර මහත්තයා පළවෙනියෙන් තමයි භාවනා කරන්න කලින් එයා කය ගැනත් දැනගන්න ඕන, හිත ගැනත් දැනගන්න ඕන. ඒ කියන්නේ කය කියලා කියන්නේ මේ ශරීරය මේ සත්වයාගේ පැවැත්මට හැදිච්ච දෙයක් මිසක් භාවනාවට හැදිච්ච දෙයක් නෙමෙයි. දැන් මේ කය කියන්නේ භාවනාවට හැදිච්ච එකක් නෙමෙයි. අපි මේ අනිත් පැත්ත හරව ගන්න හැදුවට මේ කය ගැන නුවණක් තියෙන්න ඕන. විශේෂයෙන්ම ස්නායු පද්ධතිය ගැන නුවණක් තියෙන්න ඕන. Tamanගේ ස්නායු වැඩ කරන දැන් ඒක ගොඩාක් දෙනෙක් භාවනාවට වාඩි වුණාට පස්සේ ඊට පස්සේ රිදුම් දිදී භාවනා කරනවා. ඒකට හේතුව තමයි මේ දැන් කොන්ද කෙලින් තියලා ආනාපාන සතිය වගේ එකක් වඩන්න කිව්වහම මේ පිටිපස්සේ කොටසේ යට ස්නායු තෙරපෙනවා. ඒ තෙරපෙනකොට අධිකව රිදුම් දෙනවා. නමුත් දත් මිටි කාගෙන භාවනා හිත වැඩෙන්නේ නැහැ. ඒතර කය ගැන දැනුමක් නැති මිනිහෙක් භාවනා කරන්න ගියොත් එයාට නිකම් භාවනා කරනවා කියලා හිතන්න පුළුවන්. නමුත් ඒකේ ලොකු යහපතක් නැහැ. ඉස්සෙල්ලා තමයි භාවනාවට කලින් කය ගැන ඉගෙන ගන්න. ඉස්සෙල්ලා මේ ඔබතුමා ඔය කිව්ව ආනාපාන සතියට කලින් ඉස්සෙල්ලා ඇඟ කියන්නේ මොකක්ද කියලා දැනගන්න. මේ ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතියක් තියෙනවා. ස්නායු පද්ධතියක් තියෙනවා. මේ ඔක්කොම ගැන යම් නුවණක් හදා ගන්න ඕන. භාවනා කරන කෙනෙකුට මේව ගැන නුවණක් තියෙන්න ඕන. ඊට පස්සේ යා දැනගන්න ඕන හිත කියන්නේ කොහොම එකක්ද? හිත කියන්නේ කොහොම එකක්ද කියලා වජිර මහත්තයා යම් කෙනෙකුට දැනගන්න බැරි වුණොත් හිත විසිරෙනකොට එයා භාවනාව අතහැරලා දානවා. හිත විසිරෙනකොට එයා හිතනවා මගේ හිත නම් වැඩ කරන්නේ මට ওই භාවනා හරියන්නේත් නැහැ මං කලබලයි කියලා එයා අතහැරලා දානවා. හිත කියන්නේ එකපාරම අපිට ඕන විදියට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. හිත කියන්නේ එක හිතක් ඇති වෙලා ඒ හිත එතනම නිරුද්ධ වෙලා ආයෙ හිතක් ඇති වෙනවා. ඒකනේ අපි චක්කු විඥාන, සෝත විඥාන කියන්නේ. එතකොට මේ චක්කු විඥානයේ පැත්තෙන් ඔන්න මේ හිත එහෙම එකන්නේ. ඇස හරහා ඔන්න හිත යනවා. ඒකට අපි කියනවා ඇස පැත්තට යන හිතට කියනවා චක්කු විඥානය කියලා. ඊට පස්සේ චක්කු විඥානයේ පැත්තට හිත ගිහින් ආයෙ ටික වෙලාවකුත් නැහැ. එතනම නිරුද්ධයි. චිත්තක්ෂණයයි එතනම නිරුද්ධයි. නිරුද්ධ වෙනකොට ඔන්න කන පැත්තෙන් ආයෙ හිතක් පහළ වෙනවා. ඒකට කියන්නේ සෝත විඥානයනේ. අපි ඔය කලින් සාර ගවේෂී වැඩසටහනේදී කතා කළානේ පටිච්ච සමුප්පාදේ කියද්දි. ඒතර මේ හිත කියන්නේ මේ බාහිර ලෝකයේ අරමුණු සමග සැසඳි යන එකක්. ඒ කියන්නේ චක්කු විඥාන එක දිගට පවතින්නේ නැහනේ. ඒ හිත නිරුද්ධ වෙනවා ආයෙ තව හිතක් පහළ වෙනවා. ඒක නිරුද්ධ වෙනවා ආයෙ තව හිතක් මේ වගේ එකක් හිත. ඒතර හිත ගැන එයා දන්නේ නැතුව භාවනා කරන්න ආපු ගමන් එයා හිතනවා දැන් මම මගේ හිත වැඩෙන්න ඕන. මගේ හිත විසිරෙන්න බෑ. එහෙම එකක් නෑ. හිත විසිරෙනවා. එතකොට කයයි හිතයි ගැන නුවණක් තියෙන්න ඕන පළවෙනි එක. ඒක තමයි මගෙන් භාවනාව ගැන කවුරු හරි කෙනෙක් අහුවොත් පළවෙනියෙන් ඉස්සලා කියනවා මං ඇඟ ගැන ඉගෙන ගන්න කියලා. එතකොට ඇඟ ගැන ඉගෙන ගත්තේ නැත්නම් එයාට භාවනා කරන්න බෑ. ඊට පස්සේ හිත ගැනත් හොඳට ඉගෙන ගන්න ඕන. හිත කියන්නේ දුර ගමන් යන, තනිව හැසිරෙන. ඊට පස්සේ මේ හිත එක දිගට පවතිනවා වගේ අපිට පෙනුනට හටගෙන නිවි යන, හටගෙන නිරුද්ධ වෙලා යන මේ පහනක් වගේ. ඉතින් මේ හටගෙන නිරුද්ධ වී යන ස්වභාවයක් හිත කියලා දැනගන්නවා. ඒතර මෙහෙම හිතක් තමයි දැන් අපි මේ හදන්නේ. ඒතර මේ වගේ හිතක් අපිට තියෙනකොට අපි ඒ හිත කය මේ නුවණ හදාගෙන ඔකට ලස්සන වාක්‍යයක් තියෙනවා. මෙන්න මේ ටික ඉගෙන ගන්න ඕන. දැන් උතුමහානේ භාවනාවට මූලික පියවරනේ. මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්. හැම භාවනා කරන මිනිස්සෙක්ම මේ වාක්‍ය ඔළුවේ තියෙන්න ඕන. මේ වාක්‍ය තියෙන්න ඕන ඔළුවේ. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. උදේම්ම භාවනාවට කලින් ඕක මතක තියාගන්න. ආතාපි වීරිය තියෙන්න ඕන. වීරිය නැති මිනිස්සෙකුට මොකක්වත් කරන්න බෑනේ. ආතාපි. අද ආතාපි කියන්නේ නිකං වීරියක් නෙමෙයි වජිර මහත්තයා. ආතාපි කියන්නේ කෙලස් තවන වීරියට. ආතාපි
සම්පජානෝ කියලා කියන්නේ නුවණට. එතකොට සිහිය තියෙනවා නුවණ තියෙනවා. ආතාපි සම්පජානෝ සතිමා. එතකොට සතිය තියෙන්න ඕන සිහිය තියෙන්න ඕන. කෙලස් තවන වීරියයි නුවණයි සිහියයි තියෙන්න ඕන. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. ලෝකේ කියන්නේ අපි ඇහෙන් කනින් අත්දකින ලෝකය. මේ ලෝකයේ පිළිබඳ විනයක් තියෙන්න ඕන. සංවරයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මෙතන ලෝකය කියන්නේ මේ ග්‍රහ ලෝක පෘථුවිය මේක නෙමෙයි. ඒ කියන්නේ ඔබතුමාගේ ලෝකය තමයි ඔබතුමා ඇහෙන් අත්දකින ලෝකය. එතකොට මෙන්න මේ විනේය ලෝකයේ මේ ඇහෙන් රූප අත්දකින්නකොට, කනින් ශබ්ද අත්දකින්නකොට, නාසයෙන් ගඳ සුවඳ දැනෙනකොට, දිවෙන් රස දැනෙනකොට, මේ කයට පහස දැනෙනකොට, හිතට අරමුණු දැනෙනකොට මේක තමයි ඔබතුමාගේ ලෝකය. මේක තමයි මගේ ලෝකය. එතකොට මේ ඒකට කියන විනේය ලෝකේ. මේ ලෝකයේ පිළිබඳ සංවරයක් හදා ගන්න ඕනේ. ඒකෙත් සංවරයේ කොටස් ගොඩක් තියෙනවා. සීල සංවරය තියෙන්න ඕනේ. ඒ කියන්නේ සීලයක් නැති කෙනෙකුට එහෙනම් භාවනා කරන්න බෑ. සීල සංවරය කියන්නේ මේ ආට සීල සමාදන්වල එහෙම එකක් නෙමෙයි. මේ ආයතනික මෙතන ඇත්තම සීලය කියන එක කිට්ටුයි වජිර මහත්තයා ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය තිබ්බම ඇති. දැන් කෙනෙක් මේක වැරදිවට අල්ල ගන්න පුළුවන් සීල සංවරය තියෙනවා නම් එන අද භාවනා කරනවා නම් උදේ 8 සිල් ගන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ සාමාන්‍ය ශ්‍රාවකයෙකුට සීල සංවරයක් තියෙන්න ඕනේ. ඒතකොට සීල සංවරය තියෙන්න ඕනේ. ඊට පස්සේ ඥාන සංවරයක් තියෙන්නත් ඕනේ. ඥාන සංවරයක් නැති කෙනෙකුට භාවනාව පැටලෙනවා. ඥානය තුලින් සංවර භාවයක් තියෙන්න ඕනේ. කාන්ති සංවරය තියෙන්න ඕනේ. ඉවසීමෙන් සංවර වෙන්න ඕනේ. මේ විදිහට මේ තමන්ගේ ජීවිතය තුළ සීල සංවරය, කාන්ති සංවරය, ඥාන සංවරය මේ විදිහට තමන් තුළ සංවරයක් ලෝකයේ සම්බන්ධ අත්දකින්නකොට සංවරයක් තියෙන්න ඕනේ. දැන් ඔන්න කාරණා කීපයක් කිව්වනේ. හතරක් කිව්වා. ඊට පස්සේ භාගතුන් වහන්සේ මතක් කරනවා ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අවිජ්ජාවටයි දොම්නසකටයි හිත වැටෙන්නේ නැතුව ඉන්න ඕනේ වෙලාවේ. ඒ කියන්නේ සම්පූර්ණ හිත උද්දාමයට පත් වෙන තැනකට යන්නෙත් නැහැ, කලකිරෙන තැනකට යන්නෙත් නැහැ. මැදින් ඉන්නවා. මොකද මැදින් ඉන්නේ අත්දකින්න අත්දැකීම තුළ එයා එක පැත්තකට වැටෙන්න පුළුවන්. මොකද අපි හැම වෙලාවකම මේ දෙපැත්තට වැටි ඉන්නේ ලෝකේ. ඒතකොට මේ දෙපැත්තට වැටෙන්න නොදී. මොකද මේ භාවනාව කරගෙන යනකොට මෙයා එක පැත්තකට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක පැත්තකට වැටුනොත් දැන් කෙනෙක් කියන්න පුළුවන් හරි භාවනාවෙන් ප්‍රීතිය කියලා එකක් ඇති වෙනවනේ. ඒ ප්‍රීතිය අත්දැක්කොත් වජිර මහත්තයා කිසි මිනිහෙක් භාවනාව අතහරින්නේ. ඒක අමුතු ප්‍රියයක්. කියන්නේ පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කද. ප්‍රීතිය ඇති වෙනකොට ප්‍රීතිය දැනගනිමින් ආස්වාස කරන්න කියනවා. ප්‍රීතියට නම් ඇලෙන්න එපා කියලා. අන්න ඒ වගේ අර අපේ හිත සමහර වෙලාවට හිත දොම්නසකට යනවා. දැන් මේක අහලා කෙනෙක් කියන්න පුළුවන් අනේ මට එහෙම ප්‍රීතියක් නැහැ නේ කියලා. එතනමත් දොම්නසනේ. සමහරට ප්‍රීතිය ඇති වෙන කෙනෙකුට මහා අධික සතුටක් හිතේ ඇති වෙන්න පුළුවන්. ඒතර මේ දෙපැත්තටම යන්නේ නැහැ. ඒතර අවිජ්ජා දෝමනස මෙන්න මේ ටික තියෙන්න ඕන භාවනාවට කලින්. අපි කියන්නේ මේ භාවනාවට పూర్ව සූදානම ගැනනේ. ඒතර මේ ටික තියාගෙන වාඩි වෙන්න ඕන. වාඩි වෙන්න බැරි නම් අපිට පුළුවන් ගෙදර එක තැනක කොට්ටයක් දාලා පිළිවෙලට එහෙම හදලා තියාගන්න. එහෙමත් නැත්නම් කොට්ටයක් කියන්නේ එකට අදාළ මොකක් හරි කුෂන් එකක් දාලා පුළුවන් හදාගන්න. නැත්නම් පොඩි පුටුවක වාඩි වෙනවා. පුටුවක වාඩි වුණාට කමන්නේ නැහැ. ඊපස්සේ පුටුවක වාඩි වෙලා ඒකට අදාළ පරිසරය හදාගෙන තමයි භාවනාවට ලෑස්ති වෙන්න ඕනේ. මොකද පරිසරය හරි වැදගත්. පරිසරයේ වැදගත් වෙන්නේ මේ පරිසරයේ පාරිසරිකව බලපාන සාධක අපේ හිත වැඩෙන්න බලපානවා. දැන් මේගීය කියලා හාමුදුරුව කෙනෙක් හිටියා. උන්වහන්සේ දැක්ක ලස්සන කැලෑවක්. ඒතර භාවනා කරන්න සුදුසු පරිසර 3ක් තියෙනවා. අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාගාරගතව. දැන් අද අරඤ්‍ය හොයන්න පුළුවන්ද? බෑ. ශූන්‍යාගාර හොයන්නත් බෑනේ. ඒ රුක්කමූල වලට යන්නත් බෑනේ. සමහර තැන්වල ගස් ඇත්තෙත් නෑනේ. ඉතින් සමහර පන්සල් තියෙනවා ගස් නෑ. ඒතකොට මේ භික්ෂුවට කවදාවත් ඒ රුක්කමූල ගතෝවා නෑනේ. ඒ නිසා භාවනා කරන්න වෙන්නේ. එහෙම එකක් නෙමෙයි. මේ කියන්නේ ආරණ්‍යයකට හරි ශූන්‍යාගාරයක ශූන්‍යාගාරය කියන්නේ මිනිස්සු නැති තැනක්. දැන් ගෙදර මිනිස්සු ඉන්නවනේ. ඒතකොට පුළුවන් එයාට මිනිස්සු අඩු තැනක් ඒකට හදාගන්න. එහෙම හදාගන්න භාවනා මොකද පරිසරය හරි වැදගත්. මේ ගිය කියන හාමුදුරුවෝ ලස්සන අඹවණයක් දැකලා මේ හාමුදුරුවන්ට හිතුණා මෙතන තමයි මට භාවනා කරන්න හොඳම තැන. මේ හාමුදුරුවෝ ඉතින් හරි උනන්දුවක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද ලස්සන කැලයක් දැක්කා. ඒතර මේ හාමුදුරුවෝ රහත් වෙලා නැහැ. මේ හාමුදුරුවෝ කියනවා මට නම් මෙතන හොඳයි කියලා හිතෙනවා. මෙතන මට භාවනාවට හොඳයි ස්වාමිනී මම යන්නද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය කලබල වෙන්න එපා පොඩක් ඉන්න.
තව කවුරු හරි සංඝයා වැඩියාම දෙනමම යන්න. ඒතර මේ හාමුදුරුවනේ තියෙන හදිසිය බලන්න. හදිසිය තිබ්බ භාවනා කරන්නම බෑ. මේ හාමුදුරුවෝ කියනවා නෑ මට දැම්මම යන්න ඕන. එතකොට දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය කලබල වෙන්න එපා. තව මේ ස්වාමීන් වහන්සේ නමක් එනකම් පොඩ්ඩක් ඉන්න ඉවසලා. එතකොට මේ හාරු කියනවා දැන් ඔබ වහන්සේ වැඩේ කරගෙන ඉවරයිනේ. දැන් ඔබ මට නම් මේ භවේ නම් මොහොතක්වත් රැඳිලා ඉන්න බෑ. ඉතින් ඒ කලබලේ හොඳයි එක පැත්තකින්. හැබැයි ඒ කලබලේ නිසා හිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. හිත විසිරෙනවා. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. හිත විසිරෙනවා. කලබල වුණාම බෑ මොකක්වත් කරගන්න. ඊට පස්සේ මේ හාමුදුරුවෝ ටික වෙලාවක් ගිහින් ආයෙත් කියනවා අනේ මං යන්නම්. අනේ මේකම කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කමන්නේ. එහෙනම් ඉතින් මම එපා කියද්දි ඔබට යන්නම උමනා නම් එහෙනම් ඔබ යන්න කිව්වා. මේ හාමුදුරුවෝ පාත්‍ර සිවුරු ගත්ත බලන්නේ අහිංසක කැමැත්තනේ. මේ කාම ලෝකයේත් එක්ක මුසපත් වෙන්න ඇති වෙච්ච කැමැත්තක් නෙමෙයිනේ. ඒ උනන්දුව වටිනවා. නමුත් ඒ හදිස්සිය වටින්නේ නැහැ. මේ හාමුදුරුවෝ කෙලින්ම ගියා ඒ අඹවනේ ගහක් මුල පාත්‍ර සිවුරු ටික තිබ්බා. තියලා මේ හාමුදුරුවෝ වාඩි වුණා. පත්කඩේ එලලා දෙපොට සිවුර අතුරාගෙන වාඩි වුණා. ඉතින් භික්ෂුවගේ සේසත් ඔච්චරයිනේ. පාත්‍රයක පැත්තකින් තිබ්බා දෙපොට සිවුර අතුරා ගත්තා. මේ හාමුදුරුවෝ සිවුර ඒකාංශ කරලා වාඩි වුණා අඹ ගහක් යට. වාඩි වෙලා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න පැත්තට වන්දනා කළා. ශාස්ත්‍රීය ගෞරවයක් තිබිලා මේ හදිසිය තිබ්බට මේ ශාස්ත්‍රීය ගෞරවය තිබුණා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට වැඳලා වාඩි වෙලා S2 පියාගත්තා. භාවනා කර්මස්ථානයේ හිත පිහිටනකොට රාගයම එනවා. ඒ කියන්නේ රාගයම එනවා හිතට. ද්වේෂයම එනවා. ඒ පුදුම විදියට රාගය ඇවිස්සලා එනවා. ඒතර මෙහාරු බැලුවා මම මෙච්චර හොඳ තැනක් හොයාගෙන ආවා. අනේ මට මේ මොකද්ද වෙන්නේ? මොකද ඒ කාලේ භික්ෂුවට නුවණ තිබුණා දැන් මගේ හිත රාගයෙන් යට කරන බව. අද ඒ නුවණ නැහැ. රාගයෙන් යට කරනකොට ඔහේ යට කරන්න දෙනවා. ඒකනේ අද අපි ඔක්කොම සල්ලි වලට යට වෙලා තියෙන්නේ. අපි මුදල අපිව යට කරලා තියෙන්නේ. භික්ෂුවත් යට කරලා, ගිහියත් යට කරලා. එතකොට මේ මුදලට අපිව යට කරන්න දෙන්නේ නැතුව තමන්ගේ හිත පරිස්සම් කරන්නේ එළඹ සිටි සිහිය. ඒ නිසා අපි ඒකයි අර සම්පජානෝ කියලා කිව්වේ. සිහියයි සතියයි නුවණයි දෙකම නැත්තම් සිහිය විතරක් තිබ්බට වැඩක් නැහැ නුවණ නැතුව. ඇයි නුවණ නැති වුණොත් එහෙම වජිර මහත්තයා ලොකු අවුලක පැටලෙනවා. ඒ තමයි නුවණ නැති මිනිස්සයා සම්පූර්ණයෙන්ම අර සතිය විතරක් තියෙනවා යා කරන්න ඕන දේ දන්නේ නැහැ. සමහරට නුවණ තිබ්බට වැඩක් නැහැ සතිය නැත්තම්. නුවණ තියෙනවා සිහිය නැහැ. මේ ඔක්කොම ටික තියෙනවා. අපි මුලින් කියපු කාරණා පහ ඒ පහම තියෙන්න ඕන භාවනාවට ලෑස්ති වෙනවනේ. මේ හාමුදුරුවෝ නැගිට්ටා. ආයෙත් පාත්‍ර සිවුරු ගත්තා. මලානික වෙච්ච නේත්‍රා සංගලක් සහිතව. අපේක්ෂා බංගත්වයට පත්වුණු කෙනෙක් විදිහට. ලෝකේම කඩා වැටුණු විදිහට. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ස්වාමීනි මට මගේ හිත වැඩින්නේ මම අසරණයි. මම මෙච්චර සුන්දර තැනකට ගියා ඒත් මගේ හිත වැඩේ. එතකොට බුදුරජාණන් සදාලා ඒක තමයි මේ ගියේ මම යන්න එපා කිව්වේ. මේ ගිය මීට ජීවිත 500කට විතර කලින් ඔබ මෙතනම කීප වතාවක් ඔබ රජ වෙලා තිනවා. ඔබේ අන්තපුරයේ තිබ්බ තැන ඔය කියනවා. ඔයිට කලින් ඔබ රජ වෙලා ඉන්න කාලෙක ඔබේ අන්තපුරයේ ඔතන තමයි තිබ්බේ කියනවා. ඔබ කාම ලෝකෙන් මුසපත් වෙච්ච භූමිය ඔය කියනවා. මේ ගිය අර සංසාර පුරුද්දයි ඔය මතුවේ වෙන්නේ කියනවා. මේ ගිය ඔතන කොච්චර ලස්සන අඹ වනයක් වුණත් මේ ගිය ඔබට සුදුසු නෑ කියනවා. අපිට කොහොම එකක් පේන්නේ නැහැ. අපි බලයි ගිහින් වාඩි වෙනවා. භාවනාවට ඉඳ ගන්නවා. ටික වෙලාවක් යනවා වැඩෙන්නේ නැහැ. ආයි ජීවිතේට භාවනා කරන්නේ නැහැ කියලා එළියට එනවා. එහෙමනේ මිනිස්සු ගොඩක් දෙනෙක්. ඒ නිසා අපි භාවනාවට වජිර මාත්‍යක් සූදානම් වෙන්න ඕන පළවෙනි. පරිසරය හදාගන්න. අඳුරනේ මේ මට හිතනවා මේ අපි මේ පරිසරය හදා ගැනීම කොටසෙම අද හිටියොත් හොඳයි කියලා තවත් අදියරකට ගිහිල්ලා මේ ඔබ වහන්සේ අවසනවා මේ භාවනාවට කලින් පරිසරය හදාගන්න මොහොතේදී ඔබ වහන්සේ ඔබට උපදෙස් දීලා තියෙනවා ඔබ කරන වැඩේ ඉන්න කියලා. දැන් වතුර එකක් අරගෙන බොනවා නම් ඒ වතුර බොන සිහියේ ඉන්න. එතකොට බුදුන් වදිනවා නම් බුදුන් වදින සිහියේ ඉන්න. පන්සිල් ගන්න. එතකොට වටේ ඉන්න තමන් වටේ ඉන්න පෙනෙන ජීවීන් වගේම නොපෙනෙන ජීවීන් ගැන හිතන්න. එහෙමවත් බාධාවක් නොවේවා කියන කල්පනාවට සතියේ ඉන්න, කියන්නේ සිහියේ ඉන්න කියලා. මේ සිහිය పూర్ව පරිසරයේදී භාවනාවට పూర్ව කාලයේදී කොයිතරම් දුරට වැදගත්ද?
ඇත්තටම එක ඉතාම වැදගත් දෙයක් ඔබතුමා ඔය මතු කළේ. එකට හේතුව තමයි භාවනාවට කලින් වජිර මහත්තයා ඇත්තටම මේක සතියක් නෙමේ, ඒක සම්පජඤ්ඤය. එහෙමයි. සිහි නුවණින් ඉන්නවා. අපි අර මුලින් කිව්වේ ඒක ඔබතුමා මතු කරේ ඒක හොඳයි, අපිට ඒක යට ගියා. එතකොට මේ භාවනා කරනවා නම් මේ සිහි නුවණ කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන. දැන් භාවනාවට කලින් අපි භාවනාවට අපි හිතමු වාඩි වෙන්නයි ලෑස්ති කියලා. දැන් අපිට සැලැස්මක් තියෙන්න ඕන භාවනා කරන්න, නැත්නම් මේක කරගන්නම බෑ. වාඩි වෙන්න කලින් අඩුම, ඒ කියන්නේ මගේ යෝජනාව නම් වාඩි වෙන්න කලින් අඩුම පැය භාගයක්වත් සිහි නුවණ පවත්වන්න ඕන. ඒක කියන්නේ සති සම්පජඤ්ඤය කියලා. සම්මා සතිය කියන්නේ සති සම්පජඤ්ඤය නෙමෙයි. සිහි නුවණ පවත්වනවා. සිහි නුවණ පවත්වන්නේ සතර ඉරියව් තුල. අපි පරිහරණය කරනකොට අපි සතර ඉරියව්නේ පරිහරණය කරන්නේ. එක්ක හිටගෙන ඉන්නවා, එක්ක ඉඳගෙන ඉන්නවා, එක්ක ඇවිදිනවා, එක්ක නිදාගෙන ඉන්නවා. ඔච්චරයිනේ. ඒතර කරන වැඩක් ඔය ඉරියව් හතර ASCII තමයි කරන්නේ. දැන් සති සම්පජඤ්ඤේ අඩුම පැය භාගයක්වත් පවත්වලා තමයි අපි භාවනාවට වාඩි වෙන්න ඕනේ. අපි තුමා 8:00ට භාවනා කරනවා කියලා උදේ. 8:00ට භාවනා කරනවා නම් අපිට පුළුවන් 8 ඉඳලා විතර සති සම්පජඤ්ඤේ පවත්වනවා. ඒක කියන්න ඕනේ මේ මම සති සම්පජඤ්ඤේ පවත්වනවා, ඔයා මට අද වැඩි කතා කරන්න එපා, මම සම්පජඤ්ඤයෙන් ඉන්නේ. එහෙම කියන්න ඕනේ. හැම අත්දැකීමක් තුළම සිහි නුවණ පවත්වනවා. එළඹ සිටි සිහිය තියෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ එළඹිච්ච සිහියෙන් ඉන්නවා. හිතන්නකො කෑම කනවා කියලා. කෑම කනකොට ඊටාම සිහියෙන් විසිරෙන්න නොදී කෑම කනවා. එතකොට කෙනෙක් දැන් කෑම මේසෙන් ඉඳලා කතා කරනවා. දැන් මම මේ ව්‍යංජන ගත්තේ නැනේ. එතකොට කියනවා මේ ඔයා කලබල වෙන්නවා, මම මේ සති සම්පජාඤ්ඤය එහෙම ඕනේ නැහැ. එතකොට කෑම ටික බෙදනකොට ඒ බෙදන වෙලාවේ මේ ඒකත් සිහියෙන් පිළිගන්නවා. ඒක එහෙම නැතු මේකට ආකෘතියක් නැහැ. වැසිකිලි කැසිකිලි පරිහරණය කරා. ඒ පැය භාගය ඇතුළත සිහියෙන් ඉන්නවා. එතකොට පැය භාගයක් ඇද්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. පැය භාගයක් මදි. නමුත් ඉතින් කොහොමද සති සම්පජාඤ්ඤයෙන් පැය 24ෙම ඉන්නේ? පැය 24ෙම ඉන්න පුළුවන් නම් ඒක හොඳ අවස්ථාවක්. නමුත් පැය 24ෙම අපිට ඉන්න බෑනේ. ඒ නිසා භාවනාවට පැය භාගයකට විතර කලින් හොඳට සති සම්පජාඤ්ඤේ පවත්වනවා. එතකොට සති සම්පජාඤ්ඤේ පවත්වන්නේ, සිහිනුවන පවත්වන්නේ භාවනාවට සූදානමක් විදිහට. මේ විදිහට කරලා බලන්න. කියන්නේ පැය භාගයක් සිහිනුවණින් සතර ඉරියව් පාවිච්චි කරලා එළඹ සිටි සිහියට විසිරෙන්න දෙන්නෙම නැහැ. විසිරෙනවා කියලා හිතන්නකො. විසිරෙනකොට විසිරුණු බව දැනගෙන ආයෙත් එතනට හිත ගේනවා. ආයෙත් විසිරෙනකොට විසිරුණු බව දැනගෙන ආයෙත් හිත එතනට ගේනවා. මේ විදියට විසිරෙන්න හිත නැවත එතනටම පත් කරගනිමින් සිහි නුවණ පවත්වන පැය භාගයක්. පැය භාගයක් සිහි නුවණ පවත්වලා වාඩි වෙන්න මම අප වෙනවා. මම අප වෙනවා ස්ථීරව වෙනදට වඩා වේගයෙන් සිහිය වැඩෙනවා. වේගයෙන් සිහිය වැඩෙනවා. ඒක ඊටාම සාධාරණ භාගතුන් වහන්සේ වදාළ ධර්මයට ගැළපී යන කාරණයක්. බුද්ධ ශ්‍රාවකයෙකුට, ඒ කියන්නේ පය ඔසවද්දි පවා එච්චරට සියුම් සිහිය. මොකද ඔය සම්පජාඤ්ඤයේ තියෙනවා අසම්මෝහ සම්පජාඤ්ඤය. අපි ඉස්සරහට පුළුවන් වුණොත් කතා කරගමු. ඊට පස්සේ తాවකාලික අසම්මෝහ සම්පජාඤ්ඤය. හැම වෙලාවකම මේ සියල්ලම ඇති වෙලා නැති වෙනවා කියලා తాවකාලික වශයෙන් දකිනවා. හැම වෙලාවකම වර්තමානීය තුල හිත පිහිටවාගෙන ඉන්නවා. කකුල ඔසවනකොට ඔසවන බවක් දැනගන්න. එච්චරට තියුණු අපිට ඒක කරගන්න පුළුවන් වුණා. මුලින් ඒක එහෙම කරන්න බෑ. ඉරියව් හතර පවත්වද්දී සාමාන්‍ය විදිහට සිහිය පවත්වලා ඒක තියුණු වෙනකොට කකුල ඔසවනකොට ඔසවන බවක් දැනගන්නවා. කකුල තියනකොට තියන බවක් දැනගන්නවා. මේ විදිහට ඊටාම තියුණු සම්පජඤ්ඤයක් පවත්වුවොත් එයාට අමුතුවෙන් භාවනාවට වාඩි වෙලා සකස් කරගන්න දෙයක් නැහැ. එයා සකස් වෙලා වාඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්පජඤ්ඤය කියන එක හරි වැදගත් දෙයක්. මම ඔබට යෝජනා කරන්නේ ඔබ භාවනා කරන්න හිතාගෙන ඉන්නවා නම් අඩුම පැය භාගයක් විතරවත් සිහි නුවණ පවත්වන්න. එතකොට මේ සිහි නුවණ පවත්වලා වාඩි වෙනකොට අර මේ කාමච්ඡන්දයෙන් පීඩා ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ ව්‍යාපාදයෙන් පීඩා ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇලීම් ගැටීම් නැහැ කියන එකනේ මේ කියන්නේ. ඊට පස්සේ තීන මිද්දෙන් පීඩා විඳින්නේ. මොකද අපිට හරියට පීඩාව තමයි තීන මිද්දේ. ඒ කියන්නේ කොයි වෙලාවෙත් අපේ හිත නිද්‍රාවටපත් වෙන්න බරයි. අද හරියට තීන මිද්දෙන් පීඩා විඳිනවා. ඒතකොට තීන මිද්දෙන් පීඩා විඳිනකොට ඒක මොග්ගල්ලාන මහරහතන් වහන්සේටවත් භාවනා කරගන්න බැරි වුණා නිදිමත නිසා. මුගලන් හාමුදුරුවෝ භාවනාවට වාඩි වුණාම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ නිදි කිරා වැටෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේම වදාරනවා මොග්ගල්ලාන නැගිටින්න කියලා.
දැන් මේ මුගලන් හාමුදුරුවෝ කියන්නේ අපි වගේ නිකන් කෙනෙක් නෙමෙයිනේ වජිර මහත්තයා. මුගලන් හාමුදුරුවෝ කියන්නේ අවුරුදු මේ කල්ප ලක්ෂ ගාණක් පෙරම් පුරාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙවෙනි ශ්‍රාවකයා වෙන්න පෙරම් පුරාගෙන ආපු මුනිවරයන් වහන්සේ නමක්. එතකොට උන්වහන්සේ නිද්‍රාවට පත් වෙනකොට ඒකට විකල්ප කියලා දුන්නා අපිට නේ. උන්වහන්සේ වදාලා භාවනාවට වාඩි වෙච්ච වෙලාවක නිදිමත එනවා නම් නිදිමත එන්න හේතු බලන්න කියනවා. හේතු තියෙන්න පුළුවන්. දැන් සමහර විට උදාහරණයක් විදිහට මේ කාලේ තියෙන ප්‍රශ්නයක් මම කියන්නේ. දැන් ගොඩක් වෙලාවට භාවනාවට වාඩි වුණාම නිදි කිරා වැටෙන්න හේතුව තමයි මිනිස්සු බොන බෙහෙත්. ඒක අපි පුංචි දේවල් බව බලන්න ඕන. ඒතර බෙහෙත් බීපු ගමන් වාඩි වුණාට පස්සේ ඒක නිදිමතක් නෙමෙයි නිකන් ඇඟ නිකන් මලානික වෙලා යනවා. නිකන් Tamanට උමනාව නෑ නින්දට. නමුත් පොඩි තීන මිද්දේ මිශ්‍ර වෙච්ච ගතියක් ඇඟේ පවතිනවා. ඒකට අපි දක්ෂ වෙන්න ඕන බෙහෙත් නොබීන එක නෙමෙයි. බෙහෙත් බීලා ඒක පාලනය වෙච්ච තැනකදී භාවනාවට වාඩි වෙනවා. ඒ තමයි කාලසටහන නිවැරදි. කාලසටහනක් හදා ගන්නවා. දැන් එතකොට එක්කෝ වෙනදාට වඩා පැය භාගයකට පැයකටමාරකට කලින් බෙහෙත් බොන්න පුළුවන් කෑම කාලානේ. ඒ වගේම ඉතින් මේවා ඉතාම පුංචි කාරණා ගැන පවා හිතන්න ඕන. දැන් සමහර වෙලාවට ඔය අමනුෂ්‍ය බලපෑම නිසාත් නින්දට යනවා. අමනුෂ්‍ය බලපෑමක් නිසා මිනිස්සු නිද්‍රාවටපත් වෙන්න පුළුවන්. ඒ වගේ නින්දටත් හේතු තියෙනවා. නිදි කිරා වැටෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා අපිට ඒ භාවනා කර්මස්ථානේ වෙනස් කරන්න කිව්වා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මේ මෛත්‍රිය වඩනවා කියලා. වඩනකොට තමයි හිත නිද්‍රාවටපත්. එතකොට මෛත්‍රිය වඩන්නේ නැහැ. එතකොට එයා බුද්ධානුස්සතිය වඩනවා මේ වෙලාවට. මොන කරදරයක්ද දන්නේ මේ නිදිමත එනවා කියලා නැගිටින්නේ නැහැ. හැබැයි අර කරගෙන ආපු භාවනාව කරන්නෙත් නැහැ. අර කරන කර්මස්ථානේ වෙනස් කරනවා. එතකොට අර නිදිමත ගතිය, ඈලි මෑලි වෙච්ච ගතිය සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. කර්මස්ථානේ වෙනස් කරපු වෙලාවකත් නිදි කිරා වැටෙනවා කියලා හිතන්නකෝ. එතකොට බලන්න විකල්ප. එතකොට උන්වහන්සේ වදාලා හොඳට දහම් මානසිකාරයක් කරන්න කියනවා. දැන් අද මේ අහගන්න අපේ සාරගවේෂී වැඩසටහන තුලින් අහගන්නේම මානසිකාරය කරන්න පුළුවන්. අර සවනස මෙහෙමත් කිව්වා මෙහෙම මානසිකාරය. එතකොට නින්දට යන්නේ. මානසිකාරය කර ඔළුව කඩා වැටෙනවා නම් එතකොට උන්වහන්සේ වදාරනවා එහෙමනම් හොඳම දේ තමයි ටිකක් සක්මන් කරනවා. නැගිටලා සිහියෙන් අර සම්පජඤ්ඤය කිව්වේ. ඒ සිහියෙන්ම මෙහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා පොඩ්ඩක් මිදුලේ. ගේ ඇතුළේම හරි කමක් නැහැ. සිහියෙන් සම්පජඤ්ඤය පව. ඒකත් භාවනාවනේ. එතකොට එහෙම කරද්දිත් වජිර මහත්තයා ඒ හිත නින්දට යනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරන හොඳට වතුර ටිකක් එම් බොන්න කියනවා. ඒත් නින්දට යනවා නම් උන්වහන්සේ කියනවා මේ හයියෙන් හඬ ගාලා ඉගෙනගත්ත ධර්මයක් කියන්න කියනවා. ස්පිරිත් සූත්‍රයක් එහෙම කියන්න පුළුවන් ඉතින් නේ. සිහියෙන් ඒකත් කරනවා. ඒත් නින්දට වැටෙනවා නම් උන්වහන්සේ වදාලා හොඳම දේ තමයි මොග්ගල්ලාන හොඳට මේ මූණ අත පහෙම ටිකක් හොද ගන්න. හොදගෙන වතුර ටිකක් එහෙම වළඳන්න. ඒත් නින්ද යනවා කියලා හිතමුකෝ. ඒත් නින්ද යනවා නම් උන්වහන්සේ වදාලා හිත ඈතින් ඈතට යවන්න කියනවා. එළියට ඇවිල්ලා ඈතින් කඳු පන්ති අතරින් හිත යවන්න කියනවා. බලන්න ලස්සන විකල්පනේ. ඈතින් ඈතට හිත යවන්න කියනවා නිදිමත අයින් වෙයි කියනවා. ඒත් නිදි කිරා වැටෙනවා නම් උන්වහන්සේ වදාරනවා හොඳට කන් දෙක අත් වලින් අතුල්ලන්න කියනවා. රතු වෙන්න කන් දෙක හොඳට අතුල්ලන්න කියනවා. එතකොට අර නිද්‍රා ගතිය පහ වෙයි කියනවා. මේක ඒක විකල්ප. ඊට පස්සේ ඒත් නින්දට වැටෙනවා නම් උන්වහන්සේ වදාලා මේ හොඳට අහසේ තරු දිහා බලන්න කියනවා. හඳ දිහා හොඳ පිවිතුරු සිතින් බලන්න කියනවා. ඒත් නින්දට යනවා නම් මොග්ගල්ලාන නිදා ගන්න කියනවා. ඒ සිහියෙන් ඊටාම හොඳ සිහියක් පවත්වමින් මම මේ වෙලාවට නැගිටිනවා. හොඳ සිංහ සෙයියාවෙන් කම්බුල ටික අතක් තියාගෙන සනීපෙට නිදන්න කියනවා. සනීපෙට නිදා ගන්න මම පැය දෙකකින් අවදි වෙනවා කියලා හිතට තරවටු කරලා නිදා ගන්න කියනවා. ඒතකොට දැන් බලන්න අපි නම් ඔතන ඔච්චර යයිද? අපි වජිර මහත්තයා ඔච්චර යන්නේ අපි ඕන නම් මේ පොඩ්ඩක් බලයි භාවනාවත් වෙනස් කරලා බලයි නිදිමත නම් කමන්නේ පොඩ්ඩක් අයිනට වෙනවා කියලා බිත්තිය අයිනට වෙලා ඔළුව හිමීට තියාගත්තාම අපි සනීපෙට පැය දෙකක් විතර නිදා ගන්න විකල්ප වලට යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවා තීන මිද්දේ වගේ උපක්ලේශයන්ගෙන් බැට කනකොට භාවනා කරන යෝගාවචරයෙක් කොහොමද භාවනාව තුළ ශක්තිමත් වෙන්නේ කියන කාරණේ. අම්දුරනේ මේ අද අපි භාවනාව පිළිබඳව මූලික අදහස සාකච්ඡා කරා. මම හිතන්නේ වසරක් පුරා එක දිගට සාකච්ඡා කරන්න තරම් කරුණු සහිත මාතෘකාවකට අපි ප්‍රවිෂ්ඨ වුණේ. නමුත් අපි විශ්වාස කරනවා මේක තමයි කාලීන මාතෘකාව. මේක තමයි අත්‍යවශ්‍ය සාකච්ඡාව. ඒ නිසා
අපි ඔබෙන් අවසර ඉල්ලනවා අදට මේ සාකච්ඡාව නිමා කරමින් දෙවන පියවරක් විදියට සාරගවිෂී වැඩසටහනේදී සිත සනසන භාවනාව දෙවෙනි කොටසට ඔබව ඊළඟ වැඩසටහනේදී කැඳවාගෙන එන්නට එතෙක් මේ වටිනා දේශනාවට වැඩමවා වදාළ මාලිගාවත්ත සුධර්මාරාම වාසී රාජකීය පඬිත පූජ්‍යපාද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව ගෞරවය නමස්කාරයක්සේ පූජා කරමින් අපි අවසර ඉල්ලනවා අද සාකච්ඡාවෙන් නික්මෙන්නට ඔබට රටට තෙරුවන් සරණයි.